සුබ දවසක් ඔබට. අද ඔබ එකතු වෙලා ඉන්නේ මගේ ඊළඟ වීඩියෝ පාඩම් කොටසත් එක්ක. මේ කොටසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පළවෙනි වීඩියෝ එක විදිහට මම මේක ඉදිරිපත් කරන්නේ දියෝඩ් පිළිබඳව. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ කොටස් වලින් පළවෙනි කොටස දියෝඩ් පිළිබඳව මේ කොටසේදී සාකච්ඡා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකේ අධ්‍යයන කොටස වෙත යොමු වෙමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම් කොටසේ අපිට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රධාන කොටස් හතරක් යටතේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. පළවෙනි කොටස විදිහට අපි දියෝඩ ගැන, දෙවෙනි කොටස ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි කොටස කාරකාත්මක වර්ධක, හතරවෙනි කොටස තාර්කික ద్వාර. විදියට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. මේ කොටස් හතරෙන් මේ කොටසදී අපි දියෝඩ කියන කොටස පිළිබඳව සාකච්ඡා කරනවා. අපි දන්නවා දියෝඩ හැදලා තියෙන අර්ධ සන්නායක වලින්. ඕනම ඝන ද්‍රව්‍යයක් ගත්තාම අපි දන්නවා මේකේ විදුලි ගැලීමේ හැකියාව අනුව මේක එක්ක සන්නායක, එහෙම නැත්නම් මේක අර්ධ සන්නායක හෝ පරිවාරක. මේ කියන අවස්ථා තුනෙන් එකකට අයිති. සන්නායක අපි දන්නවා කොපර්, යකඩ වගේ ඒවා. අර්ධ සන්නායක සිලිකන්, ජර්මේනියම් වගේ උදාහරණ ගන්න පුළුවන්. පරිවාරක ගත්තාම ක්වාට්ස් වගේ උදාහරණ ගන්න පුළුවන්. දන්නවා ඝන ද්‍රව්‍යයක සාමාන්‍යයෙන් ඝන සෙන්ටිමීටර එකක පරමාණු සාමාන්‍යයෙන් 1023ක විතර අගයක් තියෙනවා. ඝන සෙන්ටිමීටර එක ගත්තාම පරමාණු 1023ක් විතර තියෙනවා. සන්නායක ගත්තාම ඒ ඝන සෙන්ටිමීටර එකේ තියෙන පරමාණු 1023න් 1022ක්ම පාහේ අයනීකරණය වෙලා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන විදියට අයන විදියට වෙන් වෙලා තියෙනවා. අර්ධ සන්නායක ගත්තාම ඉලෙක්ට්‍රෝන 10ක විතර ප්‍රමාණයක් තියෙනවා. පරිවාරකය ගත්තාම එකකටත් වඩා අඩුයි. ඝන සෙන්ටිමීටර එක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එකකටත් වඩා අඩුයි. අර්ධ සන්නායක ඒ වගේ විදුලි ගැලීමේ හැකියාව පදනම් කරගෙන අපි නිසග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරනවා. නිසග කියන වචන වලින්ම තේරෙන අදහස, නිසග කියන්නේ සංශුද්ධ කියන අදහස, බාහ්‍ය කියන්නේ මිශ්‍ර වෙලා කියන අදහස. අපි මේ දෙක වෙන වෙනම ඉස්සෙල්ලා සාකච්ඡා කරලා බලමු. නිසග අර්ධ සන්නායක ගත්තාම නිසංග අර්ධ සන්නායක ගත්තාම නිසංග අර්ධ සන්නායක සාමාන්‍යයෙන් ආවර්තිතාවකයේ 4 වෙනි කාණ්ඩයට අයිති. සිලිකන්, ජර්මේනියම් වගේ ඒවා උදාහරණ. නිසංග අර්ධ සන්නායකයක අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන හදාගන්න පාවිච්චි කරනවා. ඒතර බන්ධන 4ක් හදාගන්න ඕනේ 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ත්‍රිමාන ආකාරයක ගත්තාම මේක චතුස්තරීය ආකාරයකට තියෙනවා. නමුත් සාකච්ඡා කිරීමේ පහසුව සඳහා මම මේක ඉදිරියට සාකච්ඡා කිරීම කරන්නේ තලීය ආකාරයකට. අපි හිතමු නිසංග අර්ධ සන්නායක තියෙනවා සිලිකන්. ඒ සිලිකන් දැලිස තියෙන ත්‍රිමානව. නමුත් මම මේක තලීය ආකාරයකින් මේ විදිහට නිරූපණය කරා කියලා හිතන්න. මේ තියෙන සිලිකන් පරමාණු. මේ සිලිකන් පරමාණු එකිනෙකත් එක්ක බන්ධන හදා ගන්නවා. තමන් සතු ඉලෙක්ට්‍රෝන දෙක බැගින් යුගල් වශයෙන් තියාගෙන සහ සංයුජ බන්ධන හදාගෙන ඉන්නවා. තාප ශක්තිය බලපෑම යටතේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන, ඒ තාප ශක්තිය බලපෑම අවශෝෂණය කරගෙන නැත්නම් තාප ශක්තිය උරාගෙන මේ ඉලෙක්ට්‍රෝන නිදහස් තත්වයට පත් වෙන්න පුළුවන්. අන්න එහෙම හැකියාවක් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා. එහෙම අපි හිතමු මේ වගේ තැනක තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් නිදහස් තත්වයට පත් වුණා කියලා. එතකොට මෙතන අඩුපාඩුවක් එනවා නේ. එතකොට මෙතන නිදහස් තත්වයට ඉලෙක්ට්‍රෝනයක් පත් වුණා. හරි. එයා නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති කරගත්තා. ඊට අමතරව මෙතන කුහරයක් ඇති වුණා කියලා කියනවා. මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක්, මේක කුහරයක් ඇති වුණා කියලා අපි කියනවා. මේ කුහරයක් ඇති වුණේ සිලිකන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම නිසා. එතකොට සිලිකන් පරමාණුව ධන ලෙස ආරෝපණය වෙනවා. මේ විදිහට හරි සිලිකන් පරමාණුව ධන ලෙස ආරෝපණය වෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන සහ කුහර යුගල් වශයෙන් තාපයේ බලපෑම යටතේ බිහි වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ජනනය වීමේ ක්‍රියාවලිය කියලා. ජනනය වීමේ ක්‍රියාවලිය කියලා කියන මේ ක්‍රියාවලිය තාපයේ බලපෑම යටතේ ඉලෙක්ට්‍රෝන හා කුහර යුගල් වශයෙන් බිහි වෙන ක්‍රියාවලියට
එතකොට අපිට තේරෙනවා තාපයේ බලපෑම වැඩි නම් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන සහ කුහර නැත්නම් ජනනය වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න තියෙන හැකියාව වැඩි. උෂ්ණත්වයේ මත ජනනය වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය රඳා පවතිනවා. මේ විදිහටම ඊළඟ තවත් ක්‍රියාවලියක් තියෙනවා නිසං අර්ධ සන්නායකයක. ඒක තමයි ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලිය කියලා. ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලිය. මේ ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලියේදී වෙන්නේ මෙම ඉලෙක්ට්‍රෝන හා කුහර. අපි දන්න තාපයේ බලපෑම යටතේ මේක මේ දැලිසි විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන සහ කුහර වෙන් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් අපි කියවනේ සිලිකන් වගේ පරමාණුක 10 10ක් විතර තියෙනවා කියලා ඝන සෙන්ටිමීටරයක. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝන 10 10ක ප්‍රමාණයක් වගේ තියෙනවා ඝන සෙන්ටිමීටරයක් ඇතුලේ. ඒ වගේ තියෙන ඉලෙක්ට්‍රෝන සහ කුහර එකතු වෙලා නැවත උදාසීන වෙන්න හැකියාවක් තියෙනවා නේ. එතකොට අන්නේ හැකියාව තමයි ප්‍රතිසංයෝජනය වෙලා උදාසීන වෙන්න තියෙන හැකියාව තමයි අපි කියන්නේ ප්‍රතිසංයෝජනය කියලා. මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර නැත්නම් ආරෝපණ වාහක මේවට කියන ආරෝපණ වාහක ආරෝපණය රැගෙන යන වාහක කියලා කියනවා. හරි. ආරෝපණ වාහක උදාසීන වීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලිය කියලා. හරි. දැන් ওই විදිහටම මෙන්න මේ වගේ තැනක තියෙන. හරි. බන්ධන ඉලෙක්ට්‍රෝනයකුත් අපි හිතමු නිදහස් තත්වයකටපත් වුණා කියලා. මෙතන කුහරයක් ඇති වෙන ගමන් මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා. හරි. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් සහ කුහරයක් ඇති වුණා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මගින් අපි හිතමු මෙන්න මේ කුහරය සම්පූර්ණ කළා කියලා. එතකොට මොකද වෙන්නේ? මෙතන අර ධනාරෝපණයක් ඇති වුණානේ බිහිවීමේ ක්‍රියාවලියත් එක්ක. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය ගිහිල්ලා මෙතන බන්ධනය සම්පූර්ණ කරද්දී හරි මෙයාගේ ධනාරෝපණය නැති වෙලා යනවා. දැන් හරි සිලිකන් පරමාණු. මෙතන හැබැයි ධනාරෝපණයක් තියෙනවා නේ. ඒකට අපිට පේනවා ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට ගමන් කරලා තියෙනවා. ඒත් එක්ක කුහරෙ මෙතෙන්ට ගියා. දැන් අපිට පේනවා මොකද්ද? මේ සමස්ත ක්‍රියාවලිය බලපුවම අපිට පේනවා ධන ආරෝපණයක් ගත්ත කුහරයක් මෙතන ඉඳලා මෙතෙන්ට ගියා වගේ. එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා වගේ අපිට පේනවා. ඒ කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ රැගෙන යන්න පුළුවන් වාහකයක්. කුහර කියන්නේ ධන ආරෝපණයක් රැගෙන යන්න පුළුවන් වාහකයක්. මේ කොටසේ තේරුම් ගන්න ඕනේ දෙක තමයි ආරෝපණ වාහක වර්ග දෙකයි. එකක් ඉලෙක්ට්‍රෝන අනිත් එක කුහර. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ වාහක, කුහර කියන්නේ ධන ආරෝපණ වාහක. අපි දන්නවා කිසියම් උෂ්ණත්වයකදී ඝන සෙන්ටිමීටරයකදී ඉලෙක්ට්‍රෝන ඝන නියතගයක් නිසංග අර්ධ සන්නායකයක. ඒ කියන්නේ ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලියෙන් ඉලෙක්ට්‍රෝන හා කුහර බිහි වෙනවා. හැබැයි ඒ බිහිවෙන ඉලෙක්ට්‍රෝන හෝ කුහර සංඛ්‍යාව කිසියම් උෂ්ණත්වයකදී නියතයක්. ඒකේ තේරුම මොකද්ද? කිසියම් උෂ්ණත්වයකදී ජනනය වෙන ශීඝ්‍රතාවයයි ප්‍රතිසංයෝජනය වෙන ශීඝ්‍රතාවයයි ඒ දෙකම සමානයි. මොකද අනවශ්‍ය ලෙස ජනනය වුණොත් මේක වැඩි වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. නියතයක්. ප්‍රතිසංයෝජනයත් සහ ජනනයත් දෙකම ඒ ක්‍රියාවලි දෙකේම ශීඝ්‍රතා සමාන වෙන විදිහට පැවතීම නිසා මෙන්න මෙයාගේ නියතව තියෙනවා. ඒ ඉඳා කිසියම් උෂ්ණත්වයකදී මේ ක්‍රියාවලි දෙකේ ශීඝ්‍රතා සමානයි. අපි කිව්වා ජනනය වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයට උෂ්ණත්වය බලපානවා කියලා. ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයට අපිට පේනවා බලපාන්නේ වාහක සාන්ද්‍රණය. يعني ඉලෙක්ට්‍රෝන වැඩියෙන් කුහර වැඩියෙන් තියෙනවා නම් ප්‍රතිසංයෝජනය වෙන්න පුළුවන් හැකියාව වැඩි. එකතු වෙන්න පුළුවන් හැකියාව වැඩි. ප්‍රතිසංයෝජන වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ වාහක සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ඊළඟට බලමු අපි මේ නිසංග අර්ධ සන්නායකයකට විභවාන්තරයක් යදුවා මොකද වෙන්නේ කියලා. හරි. මේ අර්ධ සන්නායකයට මෙතන සිට මෙතෙන්ට විභවාන්තරයක් යොදනවා. ඒ විභවාන්තරය යෙදීම නිසා මේ පැත්තට ක්ෂේත්‍රයක් හට ගන්නවා. හරි. තාපයේ බලපෑම යටතේ අපි හිතමු මෙතන නිදහස් කුහරයක් සහ ඉලෙක්ට්‍රෝනයක් බිහි වුණා. මේ වගේ තැනකිනුත් නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර බිහි වෙලා තියෙනවා කියලා අපි හිතමු. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මත බල ඇති වෙනවා ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් ඉලෙක්ට්‍රෝන මත මේ පැත්තට බල ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරන්න තියෙන හැකියාව වැඩි. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහෙට ගිහිල්ලා මේ වගේ තැනක කුහරයක් අපි හිතමු සම්පූර්ණ වුණා කියලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? විභව අන්තරයක් යදුවහම මේ ඉලෙක්ට්‍රෝන මෙහාට ගමන් කරන්න පටන් ගන්නවා. කුහර අනිත් පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ වගේ ක්‍රියාවලියක් අපිට මෙතනදී පේනවා. හරි. මේ වගේ අපි මම මේ සම්පූර්ණ රූපේ සාරාංශගතව ගන්න මෙහෙම මේ වගේ නිසංග අර්ධ සන්නායක කොටසක් ගත්තාම ඉලෙක්ට්‍රෝන මේ දිශාවට ගමන් කරනවා. කුහර මේ දිශාවට ගමන් කරනවා. අපි දන්නවා ධාරාව කියන්නේ ධන ආරෝපණ වල දිශාව. කුහර නිසා ඇතිවන ධාරාව මං IO කියලා ගත්තොත් ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන ධාරාව IE කියලා ගත්තොත් කුහර නිසා ඇතිවන ධාරාව තියෙන්නේ මේ දිශාවට.
ධන ආරෝපණ වාහකනේ කුහර කියන්නේ. ඒ නිසා කුහර නිසා ඇතිවන ධාරාව මෙහාට, ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන ධාරාවත් මේ දිශාවට. මොකද ඉලෙක්ට්‍රෝන චලිත වෙන්නේ මෙහෙට. හැබැයි ධන ආරෝපණ දිශාවල තමයි අපි ධාරාවේ දිශාව කියන්නේ. නිසා ධාරාවේ දිශාව මෙහාට. එතකොට සම්පූර්ණ ධාරාව I නම් අපිට පේනවා මේ සමස්ත ධාරාව I කියන එක ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන ධාරාවෙත් කුහර නිසා ඇතිවන ධාරා දෙකේත් එකතුවෙන් ලැබෙනවා. ඊළඟට අපි බලමු බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. හරි, බාහ්‍ය අර්ධ සන්නායක. අපි දන්නවා හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි නිසංග අර්ධ සන්නායක කියලා කිව්වේ. හරි. ඒවයි විදුලි ගැලීමේ හැකියාව සන්නායක සහ පරිවාරක අතර අතරමැදි ගුණ දක්වනවා. බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා කියන්නේ මේ අර්ධ සන්නායකයක විදුලි ගැලීමේ හැකියාවට වඩා වැඩි විදුලි ගැලීමේ හැකියාවක් ඇති වෙන පරිදි නිර්මාණය කරපු අර්ධ සන්නායක. ඒ සඳහා විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා. හරි. මේ සඳහා අපි වෙනත් කාණ්ඩවල මූලද්‍රව්‍ය තුන්වෙනි කාණ්ඩේ හෝ පස්වෙනි කාණ්ඩේ එකතු කරලා තමයි බාහ්‍ය අර්ධ සන්නායක හදාගන්නේ. බාහ්‍ය අර්ධ සන්නායක ඒවායේ හැසිරීම අනුව ප්‍රධාන ආකාර දෙකකට අපි වර්ග කරනවා. පළවෙනි වර්ගය කියන අපි P වර්ගයේ අර්ධ සන්නායක, P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක, දෙවෙනි වර්ගයේ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. මේ වෙනත් තුන්වෙනි කාණ්ඩයෙන් හෝ පස්වෙනි කාණ්ඩයෙන් එකතු කරන මූලද්‍රව්‍ය වලට අපි කියනවා අශුද්ධ ද්‍රව්‍ය නැත්නම් ආගන්තුක ද්‍රව්‍ය කියලා. මේ එකතු කරන ක්‍රියාවලියට අපි කියනවා මාත්‍රණය කියලා. ඒ වගේම අපි හිතමු මේ හතරවෙනි කාණ්ඩයේ සිලිකන් පරමාණු තියෙනවා. ඒකට එකතු කරා තුන්වෙනි කාණ්ඩයෙන් බෝරොන් වගේ පරමාණුවක්. එතකොට මේක එකතු කරන මට්ටමක් තියෙන්න ඕනේ. අන්නේ මට්ටමට අපි කියනවා මාත්‍රණ මට්ටම. ඒ කියන්නේ සිලිකන් පරමාණු කීයකට බෝරොන් පරමාණු කීයක් එකතු කරනවද කියන එක. අපි හිතමු 1 ppm මාත්‍රණ මට්ටම. 1 ppm මාත්‍රණ මට්ටමක් කියන්නේ සිලිකන් පරමාණු 10 6කට එකතු කරන්නේ එක බෝරොන් පරමාණුවයි. ඕක තමයි 1 ppm මාත්‍රණ මට්ටමක් කියන්නේ. ඒක තමයි අපි කියන්නේ මේ මට්ටම කියලා. මාත්‍රණ මට්ටම කියලා. ඊළඟට බලමු අපි මේ අර්ධ සන්නායක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු P වර්ගයේ අර්ධ සන්නායක. හරි. ඒ සඳහා අපි සිලිකන් දැලිසකට කියන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු අඩංගු දැලිසක් යොදාගත්ත කියලා හිතමු. මම එකතු කරන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තුන්වෙනි කාණ්ඩයේ හෝ පස්වෙනි කාණ්ඩයෙන්. එතකොට P වර්ගයේ අර්ධ සන්නායක හැදෙන්න එකතු කරන්න ඕනේ හතරවෙනි කාණ්ඩයට තුන්වෙනි කාණ්ඩයෙන්. ඒක එකතු කරන තුන්වෙනි කාණ්ඩයෙන් මොකද කියන එක මේක සාකච්ඡා කරද්දී තේරෙයි. එතකොට අර විශේෂිත තාක්ෂණික ක්‍රමයට අපි කියවා මාත්‍රණය කියලා. ඒ මාත්‍රණය මගින් මේ සිලිකන් දැලිසට බෝරොන් පරමාණු එකතු කරනවා. බෝරොන් පරමාණුවක් එකතු කරාම මේ බෝරොන් පරමාණුවට ස්ථායීව දැලිස ඉන්න නම් එයාට සිද්ධ වෙනවා සිලිකන් පරමාණුවක් වගේ හැසිරෙන්න. අපි දන්නවා සිලිකන් බන්ධන 4ක් හදාගෙන ඉන්නවා. නමුත් බෝරොන් වලට බන්ධන 4ක් හදාගන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් නැහැ. තියෙන 3යි. ඒ නිසා මෙයාට සිද්ධ වෙනවා බාහිර දැලිසේ තියෙන වෙනත් කෙනෙකුගෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මෙයාට දැඩි වමනාවක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. අපි දන්නවා තාපයේ බලපෑම යටතේ මේ බාහ්‍ය අර්ධ සන්නායකයක ඉලෙක්ට්‍රෝන සහ කුහර බිහි වෙලා තියෙනවා. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝන නිදහසේ තියෙනවා. එතකොට මෙයාට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා කුහරයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. ඒ නිසා මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ ලබා ගත්තා කියලා අපි හිතමු. ලබා ගැනීම නිසා මෙයා ඍණ ආරෝපිත වෙනවා. මෙතන ධන ආරෝපිත වෙනවා කුහරයක් නිර්මාණය වීම නිසා. සමස්ත බාහ්‍ය අර්ධ සන්නායක ගත්තාම උදාසීනයි. හරි. මෙතනදී කුහර ඇති වෙලා තියෙනවා. කුහර කියන අපි දන්නා ධන ආරෝපණ වාහක. ධන ආරෝපණ වාහක බිහිවීම සඳහා හේතුනේ බෝරොන් පරමාණුවක්. අන්න ඒ නිසා ධන ආරෝපණ වාහක වැඩි වශයෙන් මේකෙදි නිෂ්පාදනය වෙන ඉඳ අපි කියන එකට P වර්ගයේ අර්ධ සන්නායක කියලා. P වර්ගයේ අර්ධ සන්නායකයක වැඩි වශයෙන් නිෂ්පාදනය වෙන්නේ කුහර. ඒකට හේතුව බෝරොන් එක පරමාණුවකින් එක කුහරය බැගින් බිහි වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට 1 ppm මාත්‍රණ මට්ටමක්. 1 ppm මාත්‍රණ මට්ටමක් පාවිච්චි කරපු අවස්ථාවක් බලමු. 1 ppm මාත්‍රණ මට්ටමක් යොදපු අවස්ථාවක් බලමු. හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා ඝන සෙන්ටිමීටර එකක සිලිකන් පරමාණු
10 23ක් විතර තියෙනවා. 1 ppm මාත්‍රණ මට්ටමක් යොදනවා. ඒ කියන්නේ සිලිකන් පරමාණු 10 6කට එකතු කරනවා එක බෝරෝන් පරමාණුවක්. එහෙනම් ඝන සෙන්ටිමීටර එකක තියෙන බෝරෝන් පරමාණු සංඛ්‍යාව කොච්චරද? සිලිකන් 10 6කට එකතු කරන්නේ එක බෝරෝන් පරමාණුවක් නම් සිලිකන් පරමාණු 10 23ක 10 17ක් තියෙනවා. මේ තියෙන බෝරෝන් පරමාණු. එතකොට අපි දන්නවා අර්ධ සන්නායකයක සාමාන්‍යයෙන් ඝන සෙන්ටිමීටර එකක අයනීකරණය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. නැත්නම් කුහර ප්‍රමාණය, ඉලෙක්ට්‍රෝන හෝ කුහර ප්‍රමාණය 10 10ක් විතර වෙනවා කියලා අපි දන්නවා. මේ බෝරෝන් පරමාණු එකතු කිරීම නිසා එක බෝරෝන් පරමාණුකට එක කුහරය බැගින් බෝරෝන් පරමාණු 10 17කට කුහර නව කුහර ඇති වෙලා තියෙනවා 10 17. එතකොට දැන් පවතින මුළු කුහර සංඛ්‍යාව කොච්චරද? 10 17යි 10 10යි දෙක එකතුව. මේක එකතු කරාම මේ පදේ නොසලකා හරින්න පුළුවන්. එතකොට මුළු කුහර සංඛ්‍යාව 10 17යි. කියන අපිට පේනවා බෝරෝන් පරමාණු මගින් ඇති කරන කුහර සංඛ්‍යාවම සමස්ත අර්ධ සන්නායකයේ විදුලි ගැලීමේ හැකියාව පාලනය කරනවා. ඒක 10 17ක්. මේක නොසලකා හැරිය හැකි තරම්. මේ ක්‍රියාවලිය නිසා බාහ්‍ය අර්ධ සන්නායකයේ කුහර සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. විශාල වශයෙන් කුහර වැඩිවීම නිසා ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ ප්‍රතිසංයෝජනය වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාව වැඩි වීම නිසා කුහර සහ ඉලෙක්ට්‍රෝන එකිනෙක ප්‍රතිසංයෝජනය වෙලා උදාසීන වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට මේ මාධ්‍යයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා 10 3කට විතර අඩු වෙනවා. සාමාන්‍යයෙන් 10 3කට විතර අඩු වෙනවා. දැන් අපිට පේනවා කුහර ඉතා විශාල සංඛ්‍යාවක් වැඩි වුන නිසා තමයි අපි යාට P වර්ගයේ අර්ධ සන්නායක කියලා කිව්වේ. P වර්ගයේ අර්ධ සන්නායක හදන්න අපි 3 වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍ය එකතු කරා 4 වෙනි කාණ්ඩයට 4 වෙනි කාණ්ඩයට මූලද්‍රව්‍ය පරමාණු එක් කරා. ඒ එක් කරපුවාම අපි දැක්කා ඒ බෝරෝන් පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ දැඩි උවමනාවක් තිබුණා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න දැඩි උවමනාවක් තිබ්බ බෝරෝන් වගේ පරමාණු වලට අපි කියනවා ප්‍රතිග්‍රාහක පරමාණු. ප්‍රතිග්‍රාහක පරමාණු කියලා කියනවා. ඊළඟට අපි N වර්ගයේ අර්ධ සන්නායක ගමු. ඒකත් මේ විදිහම තමයි. මේ වගේ සිලිකන් දැලිස තියෙනවා. එකිනෙක සහ සංයෝජ බන්ධන හදාගත්ත සිලිකන් පරමාණු දැලිසක් තියෙනවා. මම හැම එකක් මඳින්න යන්නේ නැහැ. එතකොට මාත්‍රණය කිරීමේ ක්‍රියාවලිය මගින් මේකට එකතු කරන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපි හිතමු ආසනික් වගේ එක්කෙනෙක් එකතු කළා කියලා. ආසනික් වගේ එක්කෙනෙක් එකතු කරාම මේ දැලිසේ තියෙන සිලිකන් පරමාණුත් එක්ක ඉලෙක්ට්‍රෝන දෙක බැගින් හවුලේ තියාගෙන මෙයාට සහ සංයෝජ බන්ධන හදන්න පුළුවන්. ආසනික් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නිසා එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එයා ඉලෙක්ට්‍රෝනය මේ එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි ඒ ඉලෙක්ට්‍රෝනයා නිදහස් තත්වයට පත් කරනවා. එතකොට මේ දැලිස ස්ථායි. ඉලෙක්ට්‍රෝනයක් මුක්ත කරපු නිසා එයා ධන ආරෝපණය වෙනවා. ධන ආරෝපිත වෙනවා. ඒත් එක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙනවා. අපිට පේනවා එතකොට කලින් වගේම P වර්ගයේ අර්ධ සන්නායක වලදී තිබ්බ තත්වයම මේකෙත් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ එකතු කරන එක ආසනික් පරමාණුවකට එක නිදහස් ඉලෙක්ට්‍රෝනය බැගින් නව ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. හැබැයි සමස්ත පද්ධතිය ආරෝපණය නියතයි. ආරෝපණය බිඳුවයි. සමස්ත පද්ධතිය උදාසීනයි. අර 1 ppm මාත්‍රණ මට්ටමක් යදුවහමත් අපිට පේනවා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 10 17කට යනවා. වැඩි වශයෙන් ඉලෙක්ට්‍රෝන නිෂ්පාදනය වෙන නිසා අපි යාට කියනවා N වර්ගයේ නෙගටිව් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. මේ වගේ ඉලෙක්ට්‍රෝන ස්ථායි වීම සඳහා ඉලෙක්ට්‍රෝන පිට කරන්න දැඩි වමනාවක් තිබ්බ අපි ආසනික් වගේ පරමාණු වලට කියනවා දායක පරමාණු. හරි. ඊළඟට Pn සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා බලමු. Pn සංඛ්‍යාවක් කියන්නේ P සහ N බාහ්‍ය අර්ධ සන්නායක දෙකක් එකතු කරලා හදන සංඛ්‍යාවක්. මෙතන මෙහෙම P වර්ගයේ අර්ධ සන්නායකයක් තියෙනවා. මේක N වර්ගයේ අර්ධ සන්නායකයක්. හරි.
අපි දන්නවා p වර්ගයේ අර්ධසන්නායක වැඩිපුර තියෙන කුහර. ඒත් එක්ක බිහි වෙනවා අපි දන්නවා ඍණාරෝපිත අයන බිහි වෙනවා. n වර්ගයේ අර්ධසන්නායක වැඩිපුර තියෙන්නේ බහුතර වාහකයේ ඉලෙක්ට්‍රෝන. බහුතර වාහක ඉලෙක්ට්‍රෝන නිසා ධන ආරෝපිත අයන ඇති වෙනවා. මේ විදිහට ඇති වෙනවා. හැබැයි මේකේ බහුතර වාහක කුහර තමයි. නමුත් අර අපි කිව්වා 10 3කට විතර අනිත් ඒවා අඩු වෙනවා කියලා. p වර්ගයේ නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 10 3කට විතර අඩු වෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන නැතුව නෙමෙයි ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. 10 3ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. මේකේ කුහර නැතුව නෙමෙයි කුහරක් තියෙනවා පොඩි ප්‍රමාණයක්. හරි මේ pn සංදිය හදන්නේ p සහ n වර්ගයේ අර්ධසන්නායක දෙකක් එකිනෙක තාක්ෂණික ක්‍රමයකින් එකතු කරලා. ඒ එකතු කිරීම නිකන් තිබ්බ කියලා pn සංදියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා. මේ pn සංදිය නිෂ්පාදනය කරාට පස්සේ මෙතන අපිට පේනවා කුහර සහ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ආරෝපණ වාහක විශාල සංඛ්‍යාවක් තියෙනවා. ආරෝපණ වාහක එකිනෙක උදාසීන වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි හිතමු මේ වගේ ආසන්න සංදියට ආසන්න තැන තියෙන ඉලෙක්ට්‍රෝන සහ කුහර එකිනෙක ප්‍රතිසංයෝජනය වුණා කියලා. ප්‍රතිසංයෝජනය වුණාම අපිට පේනවා මෙතන ඍණ ආරෝපිත ස්තරයක් ඇති වෙනවා. මෙතන ධන ආරෝපිත ස්තරයක් ඇති වෙනවා. ඒත් ධන සිට ඍණට විභව අන්තරයක් නැත්නම් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අන්න ඒකට අපි කියනවා බාධක විභව අන්තරය නැත්නම් අභ්‍යන්තර විභව බාධකය කියලා කියනවා. මේක සිම්පල් B. V කැපිටල් B වලින් අපි බිඳ වැටුම් වෝල්ටීයතාවයක් ගැන සාකච්ඡා කරනවා දියෝඩ කොටසේදී. දියෝඩ වලදී ආරම්භයේදී අපි දන්නවා මෙතන තියෙන කුහර මේ පැත්තට ගමන් කරලා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරලා උදාසීන වීමේ ක්‍රියාවලිය වෙනවා. කුහර මේ දිශාවට ගමන් කළත් ඉලෙක්ට්‍රෝන මේ දිශාවට ගමන් කළත් ධාරාවේ දිශාව තියෙන්නේ මේ දිශාවට. ආරම්භයේදී මෙන්න මේ දිශාවට ධාරාව තියෙනවා විශාල ධාරාවක් තියෙනවා. කුහර මෙහාට ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරනවා. ඒත් එක්ක මේ ක්ෂේත්‍රය ප්‍රබල වෙනවා. ක්ෂේත්‍රය ප්‍රබල වීම නිසා අපි හිතමු මෙන්න මෙහි තියෙන සුළුතර වාහක වෙච්ච කුහරයක්. හරි. n වර්ගය සඳහා සුළුතර වාහක වෙච්ච කුහරයක් මෙතෙන්ට ආවා. එතකොට මේ කුහරය සඳහා බල ඇති වෙනවා මේ දිශාවට. ඒ නිසා කුහරයට මේ සංදිය හරහා යන්න තියෙන හැකියාව ක්‍රමක්‍රමයෙන් ප්‍රබල වෙනවා. කුහරයකට මෙහාට යන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? සුළුතර වාහක නිසාත් ධාරාවක් ඇති වෙනවා. කුහර මෙහෙට යනවා. එහෙම නැත්නම් මෙහි තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝනෙට අරහට තියෙන්න යන්න පුළුවන් හැකියාව වැඩි. මොකද ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට ආපුවාම ඉලෙක්ට්‍රෝනය මත බල ඇති වෙනවා මේ දිශාවට. ඒ නිසා ඉලෙක්ට්‍රෝනය මේ දිශාවට චලනය වෙන්න තියෙන හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන ධාරාව මෙහෙට. ඒ නිසා ආරම්භයේදී ඊට විශාල ධාරාවක් බහුතර වාහක ගමන් කිරීම නිසා ඇති වෙනවා. ක්‍රමක්‍රමයෙන් සුළුතර වාහක ගමන් කිරීම නිසා ධාරාවක් ඇති වෙනවා. මේ ධාරා දෙක මෙයා ක්‍රමෙන් දුර්වල වෙනවා මෙයා ක්‍රමෙන් ප්‍රබල වෙනවා. ඇයි මෙයා දුර්වල වෙන්නේ? මෙයා උදාසීන වෙනකොට මේ අතර විභව බාධකයක් එනවා. එතකොට මෙහි තියෙන බහුතර වාහක වලට මෙහෙට යන්න බෑ. මෙහි තියෙන බහුතර වාහක වලට මෙහෙට එන්න බෑ. එතකොට මේ විභව බාධකය නිසා බහුතර වාහක වලට සංදිය හරහා යන්න හැකියාව අඩුයි. සුළුතර වාහක වලට සංදිය හරහා යන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ ධාරා දෙක සමාන වෙලා සමතුලිත තත්වයකට එනවා. එතකොට සංදිය හරහා සඵල ආරෝපණ වාහක හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කොටසට අපි කියනවා හායිත ස්තරය කියලා. හායිත ස්තරය. නැත්නම් හීන ස්තරය කියලාත් කියනවා. හායිත හීන කියලා කියන්නේ මේ කොටසේදී ආරෝපණ වාහක හීනයි කියන අදහස. ආරෝපණ වාහක කියන්නේ p වර්ගයට සාපේක්ෂව බහුතර වාහක වෙච්ච කුහරවත් n වර්ගයට සාපේක්ෂව බහුතර වාහක වෙච්ච ඉලෙක්ට්‍රෝනවත් මේ කොටසේ නැහැ. නමුත් සුළුතර වාහක තියෙනවා. හායිත ස්තරය හරහා ආරෝපණ වාහක අඩුයි. ඒත් එක්ක අපි දන්නවා ආරෝපණ වාහක අඩුයි කියන්නේ ආරෝපණය ගෙනියන්න විදිහක් නැහැ. ධාරාවක් යන්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ හායිත ප්‍රදේශයේදී ආරෝපණ වාහක ඉතා අඩු නිසා ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ඉතා විශාලයි. හායිත ප්‍රදේශයේ ආරෝපණය වලට ගමන් කරන්න තියෙන හැකියාව බොහොම අඩුයි. ඒ නිසා ප්‍රතිරෝධය ඉතා විශාල අගයක් වෙනවා. මේ හායිත ස්තරය එහෙම නැත්නම් හීන ස්තරය සඳහා සාමාන්‍යයෙන් සිලිකන් වලට ආසන වශයෙන් වෝල්ට් 0.7ක් විතර වෙනවා. ජර්මේනියම් සඳහා ආසන වශයෙන් 0.2 වෝල්ට් විතර වෙනවා. ඊළඟට අපි සංදි ඩියෝඩ් ඊළඟට අපි
සංදි දියෝඩ ගැන බලමු. pn සංදියක් එකිනෙක දෙපැත්තට සන්නායක අග්‍ර දෙකක් ඈඳලා පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කළ සංදි දියෝඩ හදනවා. සංදි දියෝඩයක බාහිර ස්වරූපය දැකලා ඇති සිලින්ඩරාකාර ස්වරූපයක් තියෙනවා. මෙන්න මෙහෙම ඉරක් යොදලා තියෙනවා මේ එක පැත්තකින්. හරි. p අග්‍රය සම්බන්ධිත අග්‍රයට අපි කියනවා ඇනෝඩය කියලා. n අග්‍රය n සංදිය n අර්ධ සන්නායකය සම්බන්ධ වෙච්ච අග්‍රයට කියන අපි කැතෝඩය කියලා. මේ ඉර යොදන්නේ කැතෝඩය හඳුනගන්න. මේක කැතෝඩය මේක ඇනෝඩය. පරිපත සංකේතය මෙන්න මේ වගේ ඊ හිසක් වගේ තියෙන්නේ. මෙන්න මේ පැත්ත කැතෝඩය. මේ ඇනෝඩය. මේ ඊතලයේ දිශාවෙන් දක්වන්නේ බහුතර වාහක ගලන දිශාව. P සිට n දක්වන්නේ අපි අර ඉස්සලා රූප සටහනේ දැක්කා බහුතර වාහක ගැලුවේ P සිට n දක්වා. මේක P සිට n දක්වා තමයි ගලන්නේ. හරි. සංකේතය මෙහෙම. මේ පැත්ත P, පැත්ත n නැත්නම් ඇනෝඩේ කැතෝඩේ. අපි මෙහෙම හිතමු. ස්විච් එකක් ගත්තාම ස්විච් එකක් පවතින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එක්කෝ සංවෘත අවස්ථාව, එක්කෝ සංවෘත අවස්ථාව, එක්කෝ විවෘත අවස්ථාව. මේ විදිහටම දියෝඩයක් පවතින්න පුළුවන් ආකාර, දියෝඩයක් විභව සැපීමක් සම්බන්ධ කරාම පවතින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකේ ස්වરૂප අනුව අපි ඒ ආකාර දෙක නැඹුරු කිරීම ලෙස හඳුන්වනවා. පළවෙනි ආකාරය පෙර නැඹුරු කිරීම, අනිත් එක පසු නැඹුරු කිරීම. ඉතින්ලා බලමු අපි දියෝඩයක් පෙර නැඹුරු කිරීම. මේ තියෙන්නේ pn සංදියක්. pn සංදියකට විභව සැපයීමක් සම්බන්ධ කරනවා. මේ විභව සැපයීම සම්බන්ධ කරනවා වැඩි විභවය p අග්‍රයටත් අඩු විභවය n අර්ධ සන්නායක කොටසටත් එන විදිහට. හරි. ඒත් අපි දන්නවා p වර්ගයේ අර්ධ සන්නායකයක මේ වගේ ආයත ප්‍රදේශයක් තියෙනවා. බහුතර වාහක කුහර වෙච්ච p වල ප්‍රතිසංයෝජනය වීම නිසා ඍණාරෝපිත ස්තරයක් ඇති වෙලා තිබුණා. එතන ධනාරෝපිත ස්තරයක් ඇති වෙලා තිබුණා. ඒ නිසා ධන සිට ඍණට අපි දැක්ක අභ්‍යන්තර විභව බාධකයක් ඇති වුණා. හරි. මම සැපයුම් වෝල්ටීයතා Vs කියලා ගන්න. පෙර නැඹුරු කිරීමේදී අපි දන්නවා මෙතන විභවය වැඩි, මෙතන විභවය අඩුයි. එතකොට මෙන්න මේ දිශාවට වෙනත් ක්ෂේත්‍රයක් ඇති කරනවා මේකෙන්. බාහිර විභව සැපයීම මගින් වෙනත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. අපි දන්නවා ධාරා විද්‍යුතය කොටසේදී අපි ඉගෙන ගන්න ප්‍රසිද්ධ ප්‍රතිඵලයක් තියෙනවානේ. ධාරිත්‍රක එකිනෙක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනකොට මේවා අතර පවතින විභව අන්තරය හරි v1 v2 v3 නම් v සමාන IR අනුව අපිට පේනවා එකම ධාරාවක් ගමන් කරන්නේ විභවාන්තරය ප්‍රතිරෝධයට අනුලෝම සමානුපාතික. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධයන්ට සාපේක්ෂව එක ප්‍රතිරෝධකයාගේ අනවශ්‍ය ලෙස වැඩි නම් මේ ප්‍රතිරෝධය ගොඩක් විශාල නම් මේ හරහා තියෙන විභවාන්තරය ඉතා විශාලයි. ඒක අපිට මේකෙන් පේනවනේ. ඒ කියන්නේ මේ සමස්ත විභවාන්තරයම මේ විභව අන්තරය මගින්ම පාලනය වෙනවා කියලා සැලකීම සාධාරණයි. ඇත්තටම මේවා එකතු කරාට වැඩක් නැහැ. මේක ඉතා විශාලයි. අනේ වගේ තරකයක් තමයි මතර පාවිච්චි කරන්නේ. හීන ස්තරයේ තියෙන අධික ප්‍රතිරෝධය, විද්‍යුත් ප්‍රතිරෝධය නිසා ඒක හරහා තියෙන විභවාන්තරය මේ අනිත් කොටස් දෙක හරහා තියෙන විභවාන්තරයට සාපේක්ෂව ඉතා විශාලයි. ඒ නිසා මේ හරහා තියෙන සමස්ත විභවාන්තරයම මේ හරහා තියෙනවා කියලා සැලකීම සාධාරණයි. එතකොට මේ හරහා තියෙන සඵල විභවාන්තරය මම මේ දිශාවට තියෙනවා කියලා ගන්න. මේ දිශාවට VB ඍණ VS තියෙනවා කියලා ගන්න. එතකොට මම VS විභවාන්තරයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට මේ ආයත ස්තරයේ පළල
නැත්නම් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වෙනවා. අඩු වෙලා බිඳුවට එනවා. එතකොට සංදිය අතර ආයත ප්‍රදේශයක් නැහැ. තවත් වැඩි කළොත් මේක හරහා කිසිදු බාධාවක් නැහැ බහුතර වාහක ගලන්න. එතකොට මොකද වෙන්නේ? මේ බාධක විභවාන්තරයට ඉක්මෙව්වොත් සැපයුම් වෝල්ටීයතාවය හෝ සමාන වුණොත් අපිට පේනවා මේක හරහා බහුතර වාහක වෙච්ච කුහර වලට මෙහෙට ගමන් කරන්න පුළුවන්. මේ බහුතර වාහක වෙච්ච ඉලෙක්ට්‍රෝන වලට මෙහෙට ගමන් කරන්න පුළුවන්. ධාරාව ඇති වෙන්නේ මේ දිශාවට. හරි. P සිට N දක්වා ධාරාව ගලනවා. සංදිය පෙර නැඹුරු වෙලා තියෙනවා කියලා අපි කියනවා. වැඩි විභවය P අග්‍රයටත් අඩු විභවය N අග්‍රයටත් සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි කියනවා මේක පෙර නැඹුරු වෙලා තියෙනවා දියෝඩය. දියෝඩය පෙර නැඹුරු වෙලා බාධක විභවාන්තරයේ ඉක්මවා යන පරිදි සැපියුම් වෝල්ටීයතාවයක් සපයන්න පුළුවන් නම් මේක හරහා ධාරාව ගලනවා. මේ ධාරාව සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් ප්‍රමාණයේ තියෙනවා. ඊළඟට දියෝඩයක් පසු නැඹුරු කිරීම. PN සංදියක් තියෙනවා කියලා හිතන්න. මෙතනින් නිර්මාණය වෙච්ච ආයත ප්‍රදේශයක් තියෙනවා. මේ ආයත ප්‍රදේශයේ P සංදියෙන් ඍණත් මේක ධනත් වෙලා තිබුණා. ඒ නිසා මේ පැත්තට බාධක විභවාන්තරයක් ඇති වුණා. මම මෙතෙන්ට ක්ෂේත්‍රයක් බාහිර විභව සැපීමක් සම්බන්ධ කරා. බාහිර විභව සැපීමක් සම්බන්ධ කරනවා. දැන් කරන්නේ මේ විදිහට. අග්‍රමාරු කරලා P අග්‍රයට අඩු විභවයත් මේ අග්‍රයට වැඩි විභවයත් පවතින විදිහට. එතකොට විභවයේ වැඩි තැන සිට අඩු තැනටනේ ක්ෂේත්‍රය තියෙන්නේ. එතකොට මේ පැත්තට VS තියෙනවා. එතකොට සම්පූර්ණ විභවාන්තරයේ තියෙන මේක හරහා කියන ගන්න එක සාධාරණයි. එතකොට තියෙන සඵල විභවාන්තරය මට ගත්ත හැකි මේ දිශාවට VS ධන VB කියලා. හරි. එතකොට VS විභවාන්තරය වැඩි කරගෙන යනකොට වෙන්නේ මේ ආයත ප්‍රදේශයේ විශාලත්වය වැඩි වෙනවා. මේ බාධාව වැඩි වෙනවා. ඒ බාධා වැඩි වීම නිසා මේ පැත්තේ තියෙන බහුතර වාහක වෙච්ච කුහර වලට කිසිදු ආකාරයකින් සංදිය හරහා ගමන් කරන්න බෑ. හරි. සංදිය හරහා ගමන් කරන්න පුළුවන් සුළුතර වාහක වලට ගමන් කරන්න පුළුවන්. හැබැයි මේ හරහා තියෙන ඉලෙක්ට්‍රෝන වලට මෙතෙන්ට ආවොත් ඉලෙක්ට්‍රෝනයක් මේ ඉලෙක්ට්‍රෝනය මත මේ දිශාවට බල ඇතුළේ ඉලෙක්ට්‍රෝන වලට මෙහෙට යන්න පුළුවන්. මේ හරහා තියෙන කුහරයක් මේ වගේ තැනකට ආවොත් කුහර වලට මේ දිශාවට යන්න පුළුවන්. සුළුතර වාහක වලට මෙහාට යන්න පුළුවන්. සුළුතර වාහක නිසා ධාරාව ඇති වෙනවා මේ දිශාවට. PN සංදියක N සිට P දක්වා සුළුතර වාහක නිසා ධාරාවක් ඇතිවිය හැකි. නමුත් ඒ ධාරාව ඊටාම නොසලකා හරින්න පුළුවන් තරම් කුඩා ධාරාවක්. දියෝඩයක් පසු නැඹුරු කරනවා කියන්නේ අඩු විභවය P අග්‍රයටත් වැඩි විභවය N අග්‍රයටත් පවතින විදියට සම්බන්ධ කරන එක. මේ වෙලාවේදී දියෝඩය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. පෙර නැඹුරු ධාරාවක් ගලන්නේ නැහැ. නමුත් පසු නැඹුරු ධාරාවක් ගලන්න පුළුවන්. ඒක මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය වගේ ඉතා කුඩා ධාරාවක් ගලන්න පුළුවන්. මේක අල්පතර වාහක නිසා ඇතිවන ධාරාවට අපි කියනවා කාන්දු ධාරාව කියලා. ඕනෑම විද්‍යුත් උපකරණයක් ගත්තාම ඒකට ආවේනික ලාක්ෂණික වක්‍ර තියෙනවා. හරි. සංදි දියෝඩයක් ගත්තාමත් එයාට ලාක්ෂණික වක්‍රයක් තියෙනවා. මෙයාගේ හැසිරීම නිරූපණය කරන්නේ මෙන්න මේ වක්‍රයෙන්. ඒකට අපි VI ලාක්ෂණික වක්‍රයක් තියෙනවා. විභවාන්තරය සහ ධාරාව. විභවාන්තරයේ ධන කොටස කියන්නේ මෙයා පෙර නැඹුරු අවස්ථාව. මේ පැත්ත පසු නැඹුරු අවස්ථාව. පෙර නැඹුරු වෝල්ටීයතාවය 0.7ක් විතර වෙනකන් වෝල්ටීයතාව වැඩි කරාට අපි දන්නවා ධාරාව ඇති වෙන්නේ නැහැ. ධාරාවක් ඇති වෙන්නේ අර සංදිය හරහා ආයත ස්තරයේ තියෙන කුහර හා ඉලෙක්ට්‍රෝන වලට ඉතා කුඩා ධාරාවක් ඇති කරන්න පුළුවන්. නමුත් ඒක සැලකිය යුතු ධාරාවක් නෙමෙයි. තවදුරටත් විභවාන්තරය වැඩි කරගෙන යනකොට අපිට පේනවා මේක ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා. මේක රේඛීය වැඩිවීමක්. හරි. පසු නැඹුරු අවස්ථාවේදී අපි දන්නවා කාන්දු ධාරාවක් ඇති වෙනවා. නමුත් ඒක ඉතා කුඩා ප්‍රමාණයක. හරි. තේරුම් ගන්න මේක මිලි ඇම්පියර් ප්‍රමාණය, මේක මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. දැන් මේකේ වැඩිවීම ඉතාම පොඩි. කිසියම් අගයක් දක්වා ආවහම ධාරාව මෙන්න මෙහෙම අසීමිත ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන බිඳ වැටුම් වෝල්ටීයතාවයක්. ඒක තමයි බ්‍රේක් ඩවුන් වෝල්ටේජ්. එහෙම නැත්නම් PIV පසුකුළු වෝල්ටීයතාවය, පීක් ඉන්වර්ස් වෝල්ටේජ්. මෙන්න මෙහෙම තමයි සංදි දියෝඩයක, ප්‍රායෝගික සංදි දියෝඩයක VI ලාක්ෂණික වක්‍රය තියෙන්නේ. අපිට පේනවා මෙන්න මේ වගේ ලක්ෂයකදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඩෙල්ටා I බෙදීම ඩෙල්ටා V. ඒ කියන්නේ එකයට ප්‍රතිරෝධයනේ.
අනුක්‍රමණය එකයට ප්‍රතිරෝධයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් ලක්ෂයක දෙන ස්පර්ශකයේ අනුක්‍රමණයෙන් ප්‍රතිරෝධය ගණනය කරන්න පුළුවන්. සන්ධි දියෝඩයකට කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා ප්‍රායෝගික තත්වයටදී. හරි. මේ වගේ පසු නැඹුරු වෝල්ටීයතාවය වැඩි කරගෙන යනකොට මේක බිඳ වැටෙන්න පුළුවන්. දියෝඩයක් බිඳ වැටෙන්න පුළුවන්. හරි. දියෝඩයක් බිඳ වැටෙන ප්‍රධාන ආකාර දෙකක් සාකච්ඡා කරනවා. එකක් ඕඝී ආචරණය, අනිත් එක සෙනර් ආචරණය. ඕඝී ආචරණයේදී වෙන්නේ මේ බිඳ වැටීම් සියල්ලම වෙන්නේ සෙනර් ආචරණය සහ ඕඝී ආචරණය. මේ දෙක වෙන්නේ පසු නැඹුරු අවස්ථාවේදී. pn සංදියක් පසු නැඹුරු වුණාම පසු නැඹුරු අවස්ථාවේදී ආයිත ස්තරය හරහා ප්‍රබල ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ ප්‍රබල ක්ෂේත්‍රයට අහු වෙන මේ හීන ස්තරය තුල තියෙන අල්පතර වාහක ඉලෙක්ට්‍රෝනයක් ගැන අපි හිතමු. හරි. මේ අල්පතර වාහක ඉලෙක්ට්‍රෝනය මත බල ඇති වෙනවා මේ දිශාවට. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝනය මේ දිශාවට ගමන් කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අඩු නිසා ඉතා විශාල ත්වරණයක් එනවා. ඒ නිසා විශාල චාලක ශක්තියක් ඉලෙක්ට්‍රෝනයට හිමි. මේ ඉලෙක්ට්‍රෝනය බන්ධන ඉලෙක්ට්‍රෝනත් එක්ක ගැටිලා ඒ බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් තත්ත්වයට පත් කරනවා. මේ එන ඉලෙක්ට්‍රෝනයක් බන්ධන ඉලෙක්ට්‍රෝන වල ගැටිලා ඉලෙක්ට්‍රෝන ආපු ඉලෙක්ට්‍රෝනයට අමතරව තව ඉලෙක්ට්‍රෝන ඇති කර ගන්නවා. ගැටීමෙන් නැවත ඉලෙක්ට්‍රෝන මේ විදිහට දිගින් දිගටම බන්ධන ඉලෙක්ට්‍රෝන එක්ක ගැටිලා ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් ඇති කර ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් මේ සංධිය හරහා එක විට ගමන් කිරීම නිසා ඇතිවන අධික ධාරාව නිසා මේ pn සංධිය විනාශ වෙලා යන්න පුළුවන්. අන්න ඒක තමයි ඕඝී ආචරණය කියලා කියන්නේ. සෙනර් ආචරණයේදී වෙන්නේ මේ pn සංධියක බන්ධන ඉලෙක්ට්‍රෝන මත මේ ප්‍රබල ක්ෂේත්‍රය මකින් බල ඇති වෙනවා. ඒ බල ඇති වෙලා වැඩි වෙනවා ක්‍රමයෙන් ඒ ක්‍රමයෙන් බලය වැඩි වීම නිසා එකම මොහොතේදී ඊටා විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එකවර නිදහස් තත්ත්වයට පත් වෙලා මේ pn සංධිය හරහා ගමන් කිරීම නිසා ඇති වෙන විශාල ධාරාවක් නිසා සංධිය විනාශ වෙන්න පුළුවන්. ඒකට කියනවා සෙනර් ආචරණය. මේක ඇති ඕඝී ආචරණය ඇති වෙන ඉලෙක්ට්‍රෝන එකින් එක ගැලවිලා එකින් එක ක්‍රමයෙන් ධාරා විශාල වෙනවා. ඊට ශීඝ්‍ර වශයෙන් හැබැයි සෙනර් ආචරණයේදී එකවර විශාල ධාරාවක් ඇති වෙනවා. ඊළඟට දියෝඩයක් සඳහා අපි දන්නවා ලාක්ෂණික වක්‍ර තියෙනවා කියලා අපි කිව්වා. ප්‍රායෝගික දියෝඩයක Vi ලාක්ෂණික වක්‍රය මේ වගේ ඇති වෙනවා කියලා අපි කිව්වා. ඒ වගේම දියෝඩයක් සඳහා ලාක්ෂණික වක්‍ර ප්‍රධාන ආකාර තුනකින් සාකච්ඡා කරන්න පුළුවන්. දියෝඩ වර්ගය අනුව මේක ප්‍රායෝගික දියෝඩයක් සඳහා Vi ලාක්ෂණික වක්‍රය මම ආසන්න පරිපූර්ණ දියෝඩයක් සඳහා Vi ලාක්ෂණික වක්‍රය සහ පරිපූර්ණ දියෝඩයක් සඳහා Vi ලාක්ෂණික වක්‍රය සාකච්ඡා කරන්නම්. ආසන්න පරිපූර්ණ දියෝඩයක් සඳහා ලාක්ෂණික වක්‍රය මෙන්න මේ ආකාරයේ තියෙන්නේ. මේ තියෙන්නේ අභ්‍යන්තර විභවබාධකගේ මේ තියෙන්නේ බිඳ වැටුම් වෝල්ටීයතාවය. පරිපූර්ණ තත්වයේදී වෙන්නේ එතකොට අපිට පේනවා ආසන්න පරිපූර්ණ තත්වයේදී මේක විභව බාධක ඉක්මවපු ගමන් විභව අන්තරය, ඒ කියන්නේ බාධක විභව අන්තරයට සමාන ප්‍රමාණයකින් තමයි හැමතිස්සෙම දෙපැත්තේ විභව අන්තරය තියෙන. උදාහරණයක් විදිහට මෙහෙම. මේ පරිපථයක් ගැන හිතන්න. මේ පරිපථයේ විභව අන්තරය සැපීම වෝල්ටීයතාවය වැඩි කරගෙන යනකොට වැඩි කරගෙන ගිහිල්ලා බාධක විභව අන්තරය ඉක්මුවාට පස්සේ මේක හරහා ඕන ධාරාවක් යන්න පුළුවන්. හැබැයි එයා හරහා තියෙන විභවාන්තර නිශ්චිත අගයක්. ඒක VB අගයේ නියතව තියෙනවා. හරි. ඒක තමයි මේක ආසන්න පරිපූර්ණ තත්වය කියලා කියන්නේ. පරිපූර්ණ තත්වයේදී වෙන්නේ මේ විදිහටම අපි හිතමු පරිපථයක් තිබුණා. මේ පරිපථේ මෙහෙම බාධක විභවාන්තරයක් ගැන සාකච්ඡාවක් වෙන්නේ නැහැ. එතනදී කෙලින්ම මේක පෙරනැඹුරු වෙච්ච ගමන් දියෝඩය මේක හරහා ධාරාව ගමන් කරනවා. මේ පෙරනැඹුරු ඕනෑම අවස්ථාවකදී දියෝඩය හරහා ධාරාව ගමන් කරනවා. පසු නැඹුරු අවස්ථාවේදී කිසියම් අගයක් කදී බිඳ වැටෙනවා. අපිට පේනවා අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ එකයට ප්‍රතිරෝධය. හරි. එනවා අපිට පේනවා මෙන්න මේ කොටසේදී අනුක්‍රමණය අනන්ත අගයක්. ඒ කියන්නේ ප්‍රතිරෝධය මේ කොටසේදී බිඳුවයි. මේ කොටසේදී ප්‍රතිරෝධය අනන්තයක්. මේ කොටසේදී ප්‍රතිරෝධය බිඳුවට ආසන්න අගයක්. මේ කොටසේදී ප්‍රතිරෝධය අනන්තයට ආසන්න අගයක්. ඊළඟට බලමු අපි යාන්ත්‍රික සුවිචයක් සඳහා Vi ලාක්ෂණික වක්‍ර අඳින්නේ කොහොමද කියලා.
අපි බලමු මෙහෙම දැන් යාන්ත්‍රික ස්විච් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඕෆ් අවස්ථාව කියලා හිතන්න. මේ තියෙන්නේ ඔන් කියන අවස්ථාව යටතේ කියලා හිතන්න. ඔහම හරි. විවෘත අවස්ථාවේදී අපි දන්නවා මේකේ විභව අන්තරය කොච්චර වැඩි කළත් මේක හරහා කිසිදු ධාරාවක් ගමන් කරන්නේ නැහැ. විභව අන්තරය කොච්චර වැඩි වුණත් මේක හරහා ධාරාව බිඳුවයි. හරි. එතකොට අපිට පේනවා ප්‍රතිරෝධය අනන්තයක් නේ. අනුක්‍රමණය බිඳුවයි ප්‍රතිරෝධය අනන්තයක්. මෙතනදී විභවාන්තරය වැඩි කරන්න අපිට පේනවා මේක හරහා ගමන් කරන ධාරාව වැඩි. මොකද විභවාන්තරය සම්පූර්ණයෙන්ම මේ විභවාන්තරය තියෙන මේක හරහා. මේක හරහා විභවාන්තරයක් නැහැ. මොකද මේකේ ප්‍රතිරෝධයක් නැහැ. ස්විච් එකක් තියෙන්නේ. හරි. ප්‍රතිරෝධයක් නැහැ. විභවාන්තරය පවතින්නේ නැහැ. ඕන ධාරාව ගමන් කරන්න පුළුවන් පවතින සම්පූර්ණ විභවාන්තරය පවතින මේ ප්‍රතිරෝධකේ හරහා. එතකොට විභවාන්තරය බිඳුවයි ඕන ධාරාවක් යන්න පුළුවන්. ඔහොම ප්‍රස්තාරයක් ඇදෙනවා. අපිට පේනවා මෙතනදී ප්‍රතිරෝධය බිඳුවයි. ඊළඟ දියෝඩ වල භාවිතයක් තමයි ඊළඟට සාකච්ඡා කරන්නේ අපි. ඍජුකරණය කොටස. හරි. අපි දන්නවා අපිට ජාතික විදුලි බල පද්ධතියෙන් ලැබෙන වෝල්ටීයතාවය, සයිනාකාර වෝල්ටීයතාවය. ධන ඍණ වෙනස් වෙන ආකාරයේ ද්‍රවීයතාවයකින් යුක්ත වෝල්ටීයතාවයක් ලැබෙනවා. අපි දැන් කරන්න යන්නේ මේ ධන ඍණ වෙන් වෙන වෝල්ටීයතාවය ස්ථාවර කුඩා සරල වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න එක. මේ වගේ කාලයත් එක්ක වෙනස් නොවන කුඩා වෝල්ටීයතාවයක් බවට පත් කරගෙන අපි හිතමු මේක 5 වෝල්ට් වගේ කරගන්න ඕනේ අපිට. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන කරන්නේ. ඉස්සෙල්ලාම පළවෙනි ක්‍රියාවලිය තමයි පරිණාමණය කියලා කියන්නේ. ඒ සඳහා අපිට පරිණාමක පාවිච්චි කරන්න වෙනවා. පරිණාමක අපි දන්නවනේ ආකාර දෙකයි, අවකර පරිණාමක සහ අධිකර පරිණාමක. මේ සඳහා අපි අවකර පරිණාමකයක් පාවිච්චි කරනවා. ජාතික විදුලි බල පද්ධතියෙන් ලැබෙන විශාල වෙනස් වෙන සුළු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අපි කුඩා වෝල්ටීයතාවය බවට පරිවර්තනය කරගන්න පාවිච්චි කරන පළවෙනි පියවර තමයි පරිණාමකය. වෙනස් වෙන සුළු විශාල වශයෙන් වෙනස් වෙන වෝල්ටීයතාවය වෙනස් වෙන සුළු ප්‍රත්‍යාවර්ත කුඩා වෝල්ටීයතාවය බවට පත් කරනවා පරිණාමකය මගින්. ඒ සඳහා අපි අවකර පරිණාමක පාවිච්චි කරනවා. ඊළඟට දෙවෙනි ක්‍රියාවලිය තමයි ඍජුකරණය. ඍජුකරණය කියලා කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙනවනේ මේ තරංගයේ ද්‍රවීයතාවය, ධන ඍණ ස්වභාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ද්‍රවීයතාවය වෙනස් නොවන විදිහට පත් කරගන්න එකට තමයි අපි ඍජුකරණය කියලා කියන්නේ. ඍජුකරණය කරන ආකාර දෙකක් තියෙනවා. දියෝඩ සම්බන්ධ කරන ආකාරය අනුව එක ආකාරයක් පූර්ණ තරංග ඍජුකරණය. අනිත් ආකාරය අර්ධ තරංග ඍජුකරණය. බලමු ඉතින්ලා අර්ධ තරංග ඍජුකරණය ගැන. අපි පරිණාමණයෙන් මේ වගේ සයිනාකාර කාලයත් එක්ක වෙනස් වෙන තරංගයක් අඩු ඉතින් 12 වෝල්ට් වගේ අගයකට ගත්තා. නමුත් මේකේ ද්‍රවීයතාවය වෙනස් වෙනවා. හරි. මෙන්න මේ වගේ ධන ඍණ මාරු වෙලා මෙන්න මේ එක කොටසකට අපි කියමුකෝ චක්‍රයක් කියලා. මේ කොටස චක්‍රයක්. මේ කොටස නම් කරන්නම් ධනාර්ධ චක්‍රය කියලා. මේ කොටස මම කියන්නම් ඍණාර්ධ චක්‍රය කියලා. අර්ධ තරංග ඍජුකරණයේදී මේ ලැබෙන තරංගයේ මම V ඉන්පුට් කියලා ගන්නවා. මෙන්න මෙහෙම පරිපතයක් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේ V ඉන්පුට් එකත් එක්ක V අවුට්පුට් එකේ විචලනය වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ධනාගයක් නම් ධනාර්ධ චක්‍රයේදී මම එහෙම වෙනවා කියලා හිතන්නම්. එතන මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ධනාගයක්. හැබැයි මේ දෙක අතර විභවයක් තියෙනවා. මීට වඩා අඩු විභවයක් අනිවාර්යයෙන් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ දියෝඩය පෙරනැඹුරුයි. දියෝඩය පෙරනැඹුරුයි කියන්නේ මේක හරහා ධාරාවක් ගලනවා. හරි. එතන මේ හරහා විභවාන්තරයක් තියෙනවා. මේ විභවාන්තරය විචලනය වෙන නිසා මේ විභවාන්තරයත් විචලනය වෙනවා. සයිනාකාර විචලනයක්. ඍණාර්ධ චක්‍රයේදී හරි මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ඍණාගයක් නම්
මේ දියෝඩය හරහා මෙතන තියෙන්නේ ඊට වඩා වැඩි විභවයක්. එතකොට P ට අඩුම විභවය ලැබීම නිසා මේක පසු නැඹුරුයි දියෝඩය. ඒ නිසා මේ හරහා ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් යන්නේ නැහැ කියන්නේ මේ හරහා විභවාන්තරයක් පවතින්නේ නැහැ. විභව වෙනස් වෙන්නේ නැහැ. බිඳුවේ තියෙන්නේ. නැවත ධනාර්ධ චක්‍රයකදී මේ විදිහටම සයිනාකාර විචලනය වෙනවා. මේකට කියනවා අපි අර්ධ තරංග ඍජුකරණය කියලා. හරි. මේ V ඉන්පුට් අගය. හරි. අපි ලියන්න පුළුවන් මෙහෙම. මේක පෙර නැඹුරු අවස්ථාවේදී VB කියලා හිතමු. මේක ආසන්න පරිපූර්ණ දියෝඩයක් නම් මේ VB ධන V out කියන දෙක එකතුව තමයි VI කියලා කියන්නේ. එහෙමනේ. එතකොට අපිට පේනවා V output කියන එක ඉන්පුට් එකට වඩා VB ප්‍රමාණයකින් අඩුයි. මේක ආසන්න පරිපූර්ණ නම් පරිපූර්ණ නම් VB කියන එක බිඳුවයිනේ. එතකොට output එක සහ input එක සමානයි. මේක ප්‍රායෝගික නම් මීට අමතරව මේක අපි කිව්වා ප්‍රතිරෝධයකුත් තියෙනවා කියලා ඕමික විභව බැස්මකුත් තියෙනවා. output එක input එකට වඩා VB ධන ඕමික විභව බැස්ම ප්‍රමාණයක් අඩු වෙනවා. ඊළඟට අපි පූර්ණ තරංග ඍජුකරණය බලමු. පූර්ණ තරංග ඍජුකරණය සඳහා පාවිච්චි කරන දියෝඩ සැකැස්ම මේ විදිහට වෙනවා. මෙතෙන්ට ඉන්පුට් එක දෙනවා මෙතනින් අවුට්පුට් එක බලනවා. මම මේත් එක්කම අර ප්‍රස්ථාර දෙක කලින් ප්‍රස්ථාර දෙකම අඳින්නම් මෙහෙම. මෙතෙන්ට සාපේක්ෂව විභවය ධන අර්ධ චක්‍රය මම ගන්නෙ. මෙතන සාපේක්ෂව මෙතන විභවය වැඩි. අඩුම විභවය මෙතන, වැඩිම විභවය මෙතන. එතකොට වැඩිම විභවය මෙතන තියෙනකොට අපිට පේනවා මෙන්න මෙතන විභවය වැඩිම වෙන්නේ. එතකොට විභවය වැඩිම තැන දියෝඩය P අග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ පද්ධතිය අනිත් ඕනෙම තැනක තියෙන්නේ මේ විභව දෙක අතර විභවය. එතකොට විභවය වැඩිම තැනට P අග්‍රය සම්බන්ධ වෙලා තියෙන මේ දියෝඩය එයා පෙර නැඹුරුයි. විභවය වැඩිම තැනට අඩුම විභවය වැඩිම තැනට n අග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා පසු නැඹුරුයි. මේ පැත්තෙන් ගත්තොත් මෙතන සාපේක්ෂව මෙතන විභවය අඩුමනේ. ඒතර අඩුම විභවයේ තියෙන තැනට n අග්‍රය එයා පෙර නැඹුරුයි. මෙයා පසු නැඹුරුයි. මේ විදිහටම. එතකොට මේකේ ගමන් කරන ධාරාව බැලුවොත් හරි විභවයේ වැඩි තැන සිට අඩු තැනට ධාරාව ගමන් කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී ධාරාව ගමන් කරනවා මෙහෙම. මෙහෙම ධාරාව යනවා. මෙහෙම එන ධාරාවට මේ හරහා යන්න බෑ. මේ දියෝඩය හරහා යනවා. මෙතෙන්ට ආවහම ධාරාව මෙහි හරහා යන්න බෑ. මේ හරහා යනවා. ඇවිල්ලා පිට වෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය දනා ගියා. හරි. එතකොට මේ ගමන් මාර්ගය ගත්තාම අපිට මේ ගමන් මාර්ගය කෙටි කරලා අඳින්න පුළුවන් නේ. මේ ධාරාව යන්නේ දියෝඩයක් හරහා ප්‍රතිරෝධකය හරහා නැවත දියෝඩයක් හරහා. එතකොට ඉන්පුට් එකේ සිට මෙතන අග්‍රයේ සිට මේක මේ වගේ ගමන් මාර්ගයක යනවා. මේ තියෙන V output එක. හරි. එතකොට මම මේ output ප්‍රස්ථාරය අඳිද්දී මෙතෙන්ට සාපේක්ෂව විභවය ධන වෙන විදිහට අඳින්නේ. හරි. මෙතෙන්ට සාපේක්ෂව අඳින්නේ. එතකොට මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය වැඩි යගයක්. ධාරාව යන්නේ මෙහෙටනේ. එතකොට මෙතන විභවය වැඩි. එතකොට මෙතන විභවය වැඩි අපිට පේනවා මේක හරහා VB ප්‍රමාණයක් බහිනවා. මේක හරහා VB ප්‍රමාණයක් බහිනවා.
එතකොට සම්පූර්ණ V input එක මේ හරහා තියෙන්නේ. එතකොට අපිට පේනවා V input එක කියන එක V output ධන 2යි VB කියලා. එතකොට output එක input එකට වඩා 2යි VB ප්‍රමාණයක් අඩුයි. නමුත් හැඩය එකමයි. මේ පරිපූර්ණ නම් මේ VB ප්‍රමාණයක් නැහැනේ. එතකොට output input සමානයි. මේක ප්‍රායෝගික නම් ඕමික විභව බැස්ම ඒ වගේව දෙකක් එනවා. එකකට එක ගානේ දෙකක් එනවා. අන්න ඒ ප්‍රමාණයකුත් තව අඩු වෙන්න ඕනේ මේකට. හරි. ඔය තියෙන්නේ ධන අර්ධ චක්‍රයේ කොටසදී අපි බැලුවේ. දැන් ඊළඟට බලමු ඍණ අර්ධ චක්‍රය ගැන. ඍණ අර්ධ චක්‍රයේදී අපි දන්නවා මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ඍණයි. ඒ කියන්නේ මෙතනට වඩා මෙතන විභවය වැඩි. අඩුම විභවය මෙතන, වැඩිම විභවය මෙතන. ඒතර වැඩිම විභවයේ තියෙන මෙතෙන්ට P අග්‍රය සම්බන්ධිත මෙන්න මෙයා පෙර නැඹුරුයි, මෙයා පසු නැඹුරුයි. අඩුම විභවයේ තියෙන මෙතෙන්ට සම්බන්ධ වෙච්ච N අග්‍රය සහිත මේ දියෝඩය පෙර නැඹුරුයි, මෙයා පසු නැඹුරුයි. එතකොට අපිට පේනවා මේකේ ගමන් මාර්ගය ගත්තාම විභවයේ අඩුම තැන මෙතන, විභවයේ වැඩිම තැන මෙතන. වැඩි තැන සිට අඩු තැනට ධාරාව යනවා. මෙතෙන්ට එන ධාරාව මේ හරහා යන්න බෑ. ඒ නිසා මේ දිශාවට යනවා. අන්න දැක්කද? මෙතන විශේෂ ලක්ෂණයක් තියෙනවා. කලින් සැරේ ධනාර්ථ චක්‍රයේ ධාරාව ගිය දිශාවටම තමයි මේ අවස්ථාවේ ධාරාව යන්නේ. ඔබ යනවා. මෙතෙන්ට ආවට පස්සේ ධාරාව මෙහෙට යන්න බෑ, මෙහෙට යනවා. මෙහෙට යන්න බෑ, මෙහෙට යනවා. මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ගැන තමයි මම ප්‍රස්තාරයේ මෙතන යන්නේ. එතකොට මට පෙවුණා කලින් දිශාවටම තමයි ධාරාව යන්නේ. එහෙනම් කලින් විභව අන්තරය පවතින ධන පැත්තනේ. ඒකට මේ පැත්තම තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. මෙහෙම ධනාර්ධ චක්‍රයේදී නැවත ඔහොම. අපිට පේනවා මේ ධාරාව යන දිහා බැලුවාම ඉස්සෙල්ලම දියෝඩය හරහා ප්‍රතිරෝධකය හරහා නැවත දියෝඩය හරහා යනවා. එතකොට සමස්ත ගමන් මාර්ගය ගත්තාම දියෝඩයක්, ප්‍රතිරෝධකයක් සහ දියෝඩයක් සහිත මාර්ගයකින් යන්නේ. මේක output එක. මේ හරහා විභව බැස්මවල් තියෙනවා. එතකොට සමස්ත ප්‍රමාණය V input එක ඒක සමාන V output සහ 2යි VB. මේ ආසන්න පරිපූර්ණ තත්ත්වයේ දියෝඩයක් ගැන මම සාකච්ඡා කරන්නේ. ප්‍රායෝගික නම් මේකට ඕමික විභව බැස්ම වගේ දෙගුණයක් එකතු වෙන්න ඕනේ. එතකොට මේ බැස්ම V output කියන්නේ input එකට වඩා මෙන්න මේ ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. පළවෙනි ක්‍රියාවලියේ පරිණාමණය, දෙවෙනි ක්‍රියාවලියේ ඍජුකරණය. දෙවෙනි ක්‍රියාවලියේදී අපි ආකාර දෙකකට පූර්ණ තරංග ඍජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණය ගැන සාකච්ඡා කළේ. එතකොට පරිණාමණය වෙලා මෙහෙම කාලයත් එක්ක ද්‍රව්‍යතාවය වෙනස් වෙන වක්‍රය අපි අර්ධ තරංග ඍජුකරණය මගින් ධාරා වෙනස් නොවන විදිහට මේ විදිහට ඇද්දුවා. මේ කියන්නේ අර්ධ තරංග ඍජුකරණයේදී. පූර්ණ තරංග ඍජුකරණයේදී සම්පූර්ණ තරංගයම ඍජුකරණයට ලක් කරා. ඒ නම් වල තේරුම හැදෙන්නත් හේතුව මේක අර්ධ තරංග ඍජුකරණය වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම තරංග ඍජුකරණය වෙලා තියෙනවා. දැන් මේ විචලනය වෙන ධාරාවේ මධ්‍යයන් අගයක් ගැන අපි සාකච්ඡා කළොත් කාලයත් එක්ක මේ වෝල්ටිතා විචලනය වෙනවා. අර මේවායේ මධ්‍යයන් අගයක් සාකච්ඡා කළොත් ඒ මධ්‍යයන් අගය මම VDC කියලා කියන්න. හරි කිසියම් කාල පරතරයක් තුලදී. හරි VDC කියන එක අපිට ගන්න පුළුවන් මේ V out කියමුකේ. මේකේ V out නම් V out වල උපරිම අගය 5 වලින් බෙදුවාම අර්ධ තරංගයේත් V out එකේ උපරිම අගය 5 වලින් බෙදුවාම ඒ වගේ දෙගුණයක් ගත්තාම මේක පූර්ණ තරංගයේත් මධ්‍යයන් අගයට සමානයි. හරි මධ්‍යයන් අගය හොයන්න මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. අපිට පේනවනේ අර්ධ තරංගයක් වගේ අර්ධ තරංගයක මධ්‍යයන් වෝල්ටීයතාවය වගේ දෙගුණයක් මෙතන තියෙනවා. මොකද මෙතන දෙපාරක් තියෙනවනේ. ඒතර මේක ඒ වගේ දෙගුණයක් කියලා අපිට පේනවා. මේක ව්‍යුත්පන්න කිරීම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙහෙම කරන්න පුළුවන්. මේක අමතර කාරණයක්. අපි මධ්‍යන ධාරාව මෙහෙම තියනවා කියලා හිතමු. අපි කිසියම් මේ වගේ චක්‍රයකට අදාළ කාල පරතරයක් ගත්තොත් T කියලා. එම කාල පරතරය මෙතන තියෙනවා කියලා සලකලා මේකේ වර්ගඵලයට සමාන කරන්න පුළුවන්. එතකොට VDC T කියන එක මේකේ වර්ගඵලයට සයින් වක්‍රය අනුකලනය කරලා එන උත්තරය සමාන කරලා T එක කපලා යනවනේ. VDC වලට අගයක් පාවිච්චි කරන්න පුළුවන්. නිශ්චිත අනුකලනයක් පාවිච්චි කරා නම්
ඒක අමතර කාරණයක්. ඊළඟ තුන්වෙනි ක්‍රියාවලිය තමයි සුමටනය. සුමටනය කියලා කියන්නේ විචලනය වෙන වෝල්ටීයතාවය ටිකක් සුමට කරගන්නවා. අපි ඉස්සෙල්ලාම අර්ධ තරංග සුමටනය ගැන බලමු. මේ විදිහට අර අවුට්පුට් වෝල්ටේජ් එක සුමට කරනවා. මේ අවුට්පුට් වෝල්ටේජ් එක මෙන්න මේ අග්‍ර දෙකට දුන්නා කියලා හිතන්න. මේ තියෙන්නේ අර භාර ප්‍රතිරෝධකය. ඒකට සමාන්තරගතව අපි ධාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. මේකට කියනවා සුමටන ධාරිත්‍රකය. එතකොට අපි ධාරිත්‍රක කොටසේදී සාකච්ඡා කළා ධාරිත්‍රකයක් ආරෝපණය වෙන සහ විසර්ජනය වෙන ක්‍රියාවලිය. කාලයත් එක්ක ධාරිත්‍රකයේ දෙපැත්තේ තියෙන විභවාන්තරය ආරෝපණය වෙන ක්‍රියාවලියේදී විභවාන්තරය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට විසර්ජනය වෙන ක්‍රියාවලියේදී මේ විදිහට කියලා විස්තර ඇතුව සාකච්ඡා කරලා තිබ්බනේ අපි. අන්නේ තර්කයේ මත මෙතනදී V output එක බිඳුවේ සිට ක්‍රමයෙන් වැඩි වෙද්දී ධාරිත්‍රකය හරහා තියෙන විභවාන්තරය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වැඩි වෙද්දී ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. ධාරිත්‍රකය හරහා තියෙන විභවාන්තරය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ධාරිත්‍රකය විසර්ජනය වෙනවා. නැවත ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. නැවත ධාරිත්‍රකය විසර්ජනය වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සුමටන ක්‍රියාවලියෙන් පස්සේ විභවාන්තරය සහ කාලය අතර ප්‍රස්ථාරය රැලිති සහිත ස්වභාවයක් ගන්නවා. ඔය විදිහට. මෙයාට කියනවා අපි රැලිති වෝල්ටීයතාව. නැත්නම් යාමනය නොකරන ලද වෝල්ටීයතාවය කියලාත් කියනවා. යාමනය කියන එක පිටට සාකච්ඡා කරමු. අපිට පේනවා අපි ඉන්පුට් වෝල්ටේජ් එක තියෙනවනේ. ඒක කාලයත් එක්ක වෙනස් වෙන වෝල්ටීයතාවය. අන්න ඒ වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයයි මේ සංඛ්‍යාතයයි සමානයි. ඒක අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් මෙහෙම. මේක එක චක්‍රයක් හැදෙන්න ගත වෙන කාලය සහ මේක රැල්ලක් ඇති වෙන්න ගත වෙන කාලය දෙකම එකයි. ඒ කියන්නේ දෙකේ සංඛ්‍යාත සමානයි. ඊළඟට පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබෙන තරංගය සුමටනය කිරීම පිළිබඳව ඊට පස්සේ බලමු. අපි දන්නවා පූර්ණ තරංග ඍජුකරණයෙන් පස්සේ ද්‍රව්‍යතාවය වෙනස් නොවන විචලනය වෙන මෙන්න මේ වගේ වෝල්ටීයතාවයක් ලැබෙනවා. මේකටත් අර කලින් විදිහටම සුමටන ධාරිත්‍රකයක් පාවිච්චි කරනවා. මේ විදිහට දියෝඩ තියෙනවා. මේ V input එක මෙතනදී අර භාර ප්‍රතිරෝධකය දාලා තිබ්බා. මෙතන V out එක. මෙන්න මෙතෙන්ට සුමටන ධාරිත්‍රකයක් පාවිච්චි කරනවා. එතකොටත් අර ක්‍රියාවලියම තමයි වෙන්නේ. මේ දෙපැත්තේ V out එකේ විචලනය නෙමෙයි තියෙන්නේ. එතකොට V out එකේ විචලනය ක්‍රමයෙන් විභවය වැඩි වෙනකොට ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. මේ හරහා තියෙන විභවාන්තරය වැඩි වෙනවා. ඊට පස්සේ ධාරිත්‍රකයේ විසර්ජනය වෙනවා. මේ හරහා තියෙන විභවාන්තරය අඩු වෙනවා. විසර්ජනය වෙනවා. නැවත වැඩි වෙනවා. විසර්ජනය වෙනවා. වැඩි වෙනවා. charge වෙනවා. discharge වෙනවා. ඔය විදිහට. ඒත් රැලිති සහිත වෝල්ටීයතාවයක් කලින් අවස්ථාවට වඩා මේකේ විචලනය වෙන ස්වභාවය අඩුයි නේ. ඒ වගේම ඉන්පුට් වෝල්ටේජ් එක කාලයත් එක්ක වෙනස් වෙන සුළු ද්‍රව්‍යතාව වෙනස් වෙන සුළු වෝල්ටීයතාවය. එතකොට මේකේ චක්‍රයක් ඇති වෙන්න ගත වෙන කාලය ගත්තොත් හරි මේ චක්‍රයක් ඇති වෙන්න ගත වෙන කාලෙදී රැලිති දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන තරංගයේ සංඛ්‍යාතය වගේ දෙගුණයක සංඛ්‍යාතයකින් රැලිති ඇති වෙනවා. හරිද? රැලිති සංඛ්‍යාතය වැඩි. සෙන දියෝඩ ගැන සාකච්ඡා කරනවා යාමනය ගැන සාකච්ඡා කරන්න කලින්. සෙන දියෝඩ කියන්නේ විශේෂ දියෝඩ වර්ගයක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ දියෝඩේ බිඳ වැටුම් ස්ථානයේදී කිසියම් ධාරා පරාසයක් තුල වෝල්ටීයතාවය නියතව පවත්වා ගන්න හැකි වෙන පරිදි. කියන්නේ මේ විදිහට අපි දන්නවා VI ලාක්ෂණික වක්‍රය තියෙන්නේ. මේ තියෙන්නේ බිඳ වැටුම් වෝල්ටීයතාවය. මෙන්න මේ කිසියම් පරාසයක් තුලදී අපි කියමු මේකට I min කියලා. මේකට I max කියලා කියමු. මෙන්න මේ පරාසය තුලදී මෙයාට පුළුවන් මේ බිඳ වැටුම් වෝල්ටීයතාවයේදී කිසියම් ධාරා පරාසයක් තුල ඒ සෙන දියෝඩය හරහා පවතින වෝල්ටීයතාවය නියත අගයක පවත්වා ගන්න. අන්න එහෙම වෙන විදිහට දියෝඩයක් සතු
විශේෂ ලක්ෂණයක්. ඒක දියෝඩයක්, සෙන දියෝඩයක. සෙන දියෝඩ නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට හැසිරෙන්න පුළුවන් වෙන විදිහට. මෙන්න මේ ක්‍රියාවලිය නිසා ඇතිවන ප්‍රතිඵලය තමයි අපි සෙන දියෝඩයක් මගින් පාවිච්චි කරන යාමනය සඳහා මගින් අර රැලිති වෝල්ටීයතාවය ස්ථාවර සරල වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරගන්නවා. හරි, මේ ස්ථාවර වෝල්ටීයතාවයට අපි කියනවා VZ. එහෙම නැත්නම් සෙන වෝල්ටීයතාවය කියලා කියනවා. සෙන දියෝඩයක පරිපථ සංකේතය දියෝඩයක පරිපථ සංකේතය වගේම තමයි වෙනසකට තියෙන්නේ. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් පොඩි කැලියක් එනවා. එච්චරයි. ඊළඟට මම සෙන දියෝඩේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමකට යනවා. අපි දන්නවා සෙන දියෝඩයක් සම්බන්ධ කරන්න ඕනේ පසු නැඹුරු වෙන විදිහට. මම මේකට ආරක්ෂක ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා කියලා හිතන්න. මෙන්න මෙහෙම සැපයුම් වෝල්ටීයතාවය Vs, සෙන වෝල්ටීයතාවය Vz. මේක හරහා තියෙනවා. මේකට සම්බන්ධ කරනවා භාර ප්‍රතිරෝධකයක් RL කියලා හිතන්න. මෙතන මම ස්විච් එකක් දාලා තියනවා කියලා හිතන්න. ඉස්සෙල්ලා බලමු ස්විච් එක වහලා තියෙනකොට. හරි. අපි දන්නවා සෙන දියෝඩයක Vi ලාක්ෂණික වක්‍රය බිඳ වැටුම් ස්ථානයේදී අවම සහ උපරිම ධාරා දෙකක් අතර නියතව සෙන වෝල්ටීයතාවය රඳව ගන්න පුළුවන්. මේක අවමග්ගය, මේක උපරිමග්ගය. අපි හිතමු මෙතනින් Imax ගියා කියලා. Imax ගියා, මෙතනින් යන ධාරාව I නම් මෙතන යන ධාරාව I ඍණ Imax. I ධන Imax. ඒතර මේ ප්‍රතිරෝධයේ අගය මට තීරණය කරන්න පුළුවන් R සමානයි V බෙදීම I. මේක හරහා තියෙන විභවාන්තරය Vs ඍණ Vz ධාරාව I ධන Imax. මේ විදිහට මෙයාට නිශ්චිතව අපි වෝල්ටීය ප්‍රතිරෝධයට අගයක් තීරණය කරලා නිශ්චිත ස්ථිර ප්‍රතිරෝධකයක් මෙතන පාවිච්චි කරලා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිරෝධය ස්ථිරයි. මේක සහ මේක විභවාන්තර නියතයි. ඒ නිසා මෙතනින් ගලන ධාරාව හැම විටම නියතයි. I ධන Imax කියන කෙනා ප්‍රතිරෝධය නිශ්චිත නම් හැම විටම ගලන්නේ එකම ධාරාවක්. මේ ස්විච් එක විවෘත කළොත් දැන් මොකද වෙන්නේ? ස්විච් එක විවෘත කළොත් මේ I ධාරාව යන්න විදිහක් නැහැ. I ධාරාවත් එතකොට මෙතනින්ම යන්න වෙනවනේ. මේක හරහාම යන්න වෙනවා. ඒතර මේක හරහාම I ධාරාව කියොත් මොකද වෙන්නේ? Imax පනිනවා. ඒ කියන්නේ දියෝඩය පිච්චෙන්න පුළුවන්. ඒ නිසා අපි දියෝඩයක ආරක්ෂාව පිළිබඳව තීරණයක් ගන්න ඕනේ ස්විච් එක විවෘතව තියෙනකොට නේ. ඒ නිසා ස්විච් එක විවෘතව තියෙනකොට ගලන ධාරාව Imax නම්. ඒකෝර මෙතනින් ගලන ධාරාවත් Imax. ඒතර මේ ප්‍රතිරෝධය අගය අපිට R සමානයි V බෙදීම I මගින් ගන්න පුළුවන්. Vs ඍණ Vz බෙදීම Imax. මේක නියත අගයක්. හරි. ප්‍රතිරෝධය නියත අගයක තියාගන්නවා. දැන් ස්විච් එක දැම්මොත් මොකද වෙන්නේ? මේ නිශ්චිත ධාරාවක් මෙතනින් යන්නේ. I මෙතනින් ඊට පස්සේ මේක වැහුවට පස්සේ ඉතින් ධාරාව බෙදෙනවා. මෙතනට කිසියම් I1 ප්‍රමාණයක් ගියා. මෙතනට I2 ප්‍රමාණයක් ගියා කියලා හිතමු. මේ Imax ධාරාව කොටස් දෙකකට බෙදිලා යනවා. එතකොට මොකද වෙන්නේ? උපරිමයකට යන්නේ නැහැ. ඊට වඩා අඩු අගයක මේක බෙදෙනවා. හැබැයි මේ I1 කියන අගය අනවශ්‍ය ලෙස කුඩා වීමත් සුදුසු නැහැ. එතකොට අපි දන්නවා V සමානයි IR අනුව අපි තර්ක කළොත් අපිට පේනවා අපිට මේ ධාරාව අනවශ්‍ය ලෙස කුඩා වුණොත් මොකද වෙන්නේ? මේ VZ කියන නිශ්චිත අගය පවතින්නේ නැහැ. අපිට මේ VZ කියන නිශ්චිත අගය පවත්ව ගන්න නම් ධාරාව අනවශ්‍ය ලෙස කුඩා වීම වළක්ව ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ I2 කියන ධාරාව අනවශ්‍ය ලෙස විශාල වීම වළක්ව ගන්න ඕනේ. ධාරාව අනවශ්‍ය ලෙස විශාල වෙනවා නම් ඒකට හේතුව තමයි ප්‍රතිරෝධය අනවශ්‍ය ලෙස කුඩා වීම. එහෙමනම් මේක තීරණය කරන්න ඕනේ මේක අනවශ්‍ය ලෙස කුඩා ප්‍රතිරෝධයක් සහිත උපකරණ මෙතෙන්ට සම්බන්ධ කිරීම එච්චර සුදුසු නැහැ. එතකොට මේ වෝල්ටීයතාවයෙන් නියත VZ අගයේ තියෙන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂාව පිළිබඳ තීරණයක් ගන්න නම් අපි ගන්න ඕනේ ස්විචය ඕෆ් කරලා තියෙන අවස්ථාවේදී. ඊළඟට අපි වෝල්ටීයතා යාමනය ගැන බලමු. වෝල්ටීයතා යාමනය කියන්නේ අර ක්‍රියාවලිය මගින් සෙන දියෝඩේ දාන ක්‍රියාවලිය මගින් වෝල්ටීයතාවයේ සරල ධාරාවක් බවට පත් කරගන්න එක. අපි මෙහෙම ප්‍රධාන මම ඔක්කොම ටික දැන් එකට අඳින්න. ප්‍රධාන විදුලි බල පද්ධතියෙන් ලැබෙන වෝල්ටීයතාවය ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ කුඩා විචලනය වෙන
වෝල්ටීයතාවය බවට පත් කර ගන්නවා අවකර පරිණාමකයක් පාවිච්චි කරලා. ඒ අවකර පරිණාමකයකින් ලැබෙන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ ඍජුකරණය කරනවා ඍජුකාරක සේතුවක් පාවිච්චි කරලා. මේ විදිහට ඊට පස්සේ මෙතනට අපි සුමටනය කරන්න සුමටන ධාරිත්‍රකයක් පාවිච්චි කරා. ඊට අමතරව යාමනය කරන්න දැන් සෙන දියෝඩයක් පාවිච්චි කරනවා. මෙතන විභවය වැඩි, මෙතන විභවය අඩුයි. මොකද ධාරාව ගලන්නේ මෙහාටනේ. බාර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරාම ධාරාව ගලුවේ මෙහාට. විභවය වැඩි තැන සිට අඩු තැනට. ඒතකොට සෙන දියෝඩේ පසු නැඹුරු වෙන විදිහට හයි කරනවා. අන්න දැන් මෙතනින් අපිට ස්ථාවර සරල වෝල්ටීයතාවයක් ගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය වෝල්ටීයතා යාමනය කියලා කියනවා. ඊළඟට අපි ගැටලු වලදී වැදගත් වෙන හිතා කුඩා හඳුන්වා දීම් ටිකක් තියෙනවා. පළවෙනි එක LED ආලෝක විමෝචක දියෝඩ. ආලෝක විමෝචක දියෝඩයක් කියන්නේ PN සංදියක්ම තමයි. පරිපත සංකේතය මේ වගේ වෙනවා. තව සංකේතත් පාවිච්චි කරනවා. PN සංදියක් පෙර නැඹුරු වෙන විදිහට තියෙනවා. ඉතින් අපි දන්නවා P සිට N දක්වා ධාරාව ගලනවා. කුහර මේ දිශාවට චලිත වෙනවා, ඉලෙක්ට්‍රෝන මේ දිශාවට චලිත වෙනවා. අපි දන්නවා කුහර වලට වඩා ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි. මේ අතර මේක පදාර්ථ විකිරණ කොටසට අයිති තර්කයක්නේ. කුහර වලට වඩා ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි. ඒකලට චලනය වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ නිසා අපි මෙහෙම කියමු ප්ලාන්ක් ඉදිරිපත් කරන ශක්ති මට්ටම් තියෙනවානේ. අපි හිතමු ඉලෙක්ට්‍රෝන වල ශක්තිය E කියලා. කුහර වල ශක්තිය E කියලා හිතමු. ඉලෙක්ට්‍රෝන වල ශක්තිය ඊට වඩා වැඩි. අපි වැඩි ප්‍රමාණය ඩෙල්ටා E කියමු. E දන ඩෙල්ටා E ප්‍රමාණයකින් වැඩි. එතකොට මේ පහත් ශක්ති මට්ටමේ ඉන්නවා කුහර නැත්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන. කුහර තියෙනවා. නැත්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. මෙතන තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා. නැත්නම් කුහර වල ශක්තිය. හරි. මෙහෙම ධාරාව ගමන් කිරීම නිසා මේ දිශාවට යන කුහර සහ මේ දිශාවට එන ඉලෙක්ට්‍රෝන එකිනෙක ප්‍රතිසංයෝජනය වෙන්න හැකියාවක් තියෙනවා. මේ ප්‍රතිසංයෝජනය වෙන්න තියෙන හැකියාව නිසා ඒ ආරෝපණ වාහක උදාසීන වෙලා නැවත බන්ධන ඉලෙක්ට්‍රෝන තත්වයටපත් වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ෆෝටෝනයක් නිදහස් වෙනවා. අපි මේ ෆෝටෝන ශක්තිය ඩෙල්ටා E කියලා ගත්තොත් HF මගින් අපිට ගන්න කරන්න පුළුවන් මේක. ඒක අපිට පේනවා විවිධ ශක්ති මට්ටම් අතර පරතරය. ශක්ති පරතරය වෙනස් කරමින් විවිධ සංඛ්‍යාතීන් යුක්ත ආලෝක ෆෝටෝන නිෂ්පාදනය කරලා විවිධ වර්ණයෙන් යුතු LED නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ක්‍රියාවලිය මගින්. හරි. මෙහෙම තමයි LED බල්බ් එක සරලම ක්‍රියාවලිය නිරූපණය වෙන්නේ. ඊළඟට ප්‍රකාශ දියෝඩ. ප්‍රකාශ දියෝඩයක් කියන්නේ PN සංදියක් මගින්ම නිර්මාණය වෙච්ච උපකරණයක්. මේ PN සංදියේ හායිත ප්‍රදේශය තියෙනවානේ. ප්‍රකාශ දියෝඩයක් වැඩ කරන්නේ පසු නැඹුරු අවස්ථාවේදී. ප්‍රකාශ කියන්නේ සූර්ය ශක්තිය සම්බන්ධ නිසා ඒකට ප්‍රකාශ කියන්නේ. මේ PN සංදියට ආලෝක විකිරණ ෆෝටෝන පතනය වෙන්න සලස්වනවා. ආලෝක විකිරණ ෆෝටෝන වල ශක්තිය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන අවශෝෂණය කරගෙන නිදහස් තත්වයටපත් වෙනවා. ඒ නිදහස් තත්වයටපත් වෙන බන්ධන ඉලෙක්ට්‍රෝන සහ කුහර මේ දිශාවට තියෙන විභව අන්තරය නිසා කුහර මේ දිශාවට චලනය වෙනවා, ඉලෙක්ට්‍රෝන මේ දිශාවට චලනය වෙනවා. ඒ නිසා මේ දිශාවට ධාරාවක් ඇති වෙනවා. පසු නැඹුරු ධාරාවක් ඇති වෙනවා. ඒක බොහොම කුඩා ධාරාවක්. අපිට පේනවා මේ PN සංදියට පතනය වෙන ආලෝක ෆෝටෝන වල තීව්‍රතාවය මත පසු නැඹුරු ධාරාවේ වැඩිවීමක් තියෙනවා. හරි. ඊළඟට අපි ප්‍රකාශ කෝෂ ගැන බලමු. ඊළඟට ඒකටම තමයි අපි කියන්නේ සූර්ය කෝෂ කියලා. ප්‍රකාශ කෝෂත් PN සංදියක් පදනම් කරගෙන තමයි නිෂ්පාදනය වෙන්නේ. මේකෙදී අපි කිසිම නැඹුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. PN සංදිය
PN සංදිය තියෙනවා මෙහෙම ආයත ප්‍රදේශය PN සංදියට ආලෝකය පතනය වෙන්න සැලසුවාම බන්ධන ඉලෙක්ට්‍රෝන නිදහස් තත්වයට පත් වෙනවා මේ විභව බාධකයේ හේතුවෙන් මේ හරිය තියෙන කුහර PN සංදියකින් නිදහස් තත්ත්වයටපත් වෙච්ච කුහර මේ දිශාවටත් ඉලෙක්ට්‍රෝන මේ දිශාවටත් චලනය වෙනවා ඒ නිසා පසු නැඹුරු ධාරාවක් ඇති වෙනවා මේක කිසිම නැඹුරු කිරීමකින් තොරව මේ විභව බාධකයේ නිසා ඇතිවන තත්ත්වයක්. ඒක පදනම් කරගෙන ප්‍රකාශ කෝෂ නිෂ්පාදනය කරනවා. එතකොට මේ ප්‍රකාශ කෝෂයක් මේ LED බල්බ් එකක සංකේතයෙන්ම තමයි තියෙන්නේ. ඒක වෙනස තියෙන්නේ ඊතලයේ අනිත් පැත්ත ඇතුළට තියෙන්නේ. මෙහෙම ප්‍රකාශ කෝෂ විශාල සංඛ්‍යාවක් එකිනෙක සමාන්තරගතව සහ එකිනෙක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තමයි සූර්ය කෝෂ හැදෙන්නේ මේ විදිහට තමයි අපේ දියෝඩ කොටසේ සිද්ධාන්ත කොටස අවසන් වෙන්නේ අපි ඊළඟ එකේදී ට්‍රාන්සිස්ටර් පිළිබඳව සාකච්ඡා කරමු